කවිය ගීතය ගැන බොහොම ගැඹුරින් අධ්‍යයනය කරන ඉතාම උගත් බුද්ධිමත් යෙදෙකුට ප්‍රථම දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කිරීමටයි මම මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විහේෂ් ඉන්දික සම්පත් මහතාණන්ට දේශනය පවත්වන්නට කියලා. කෙල සුවහස් විරිත් සඳස් ලකුණු දනු හෙළුවේ එබඳුත් හොත් කිවිවරන් නොවිරිත් නමයි කොවිරිත් ගරු ස්වාමීන් වහන්සේ මූලාසනය ඔබවන මේ ඉදිරි වේදිකාවේ සිටින විද්වතුන් සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම අනුර ගුණතිලක සහෘදයාණෙනි සභාවේ සිටින සියලු සුලවත් සහෘදයන් මම ආරම්භක හැඳින්වීමේදී කිව්වා වගේම ඉරිසාස් ලකුණ කතුවරයා කියලා තියෙන්නේ සිංහල කවියේ කෝටි සත සහස්‍ර සංඛ්‍යාත විරිත් ඇති ඡන්දස් ලක්ෂණ දැනගන්න ඒවා අනුගමනය කරන්නා වූ යම් කවියෙක් කිසියම් අභිනව විරිතක් භාවිත කළත් Tamanගේ කාව්‍ය ප්‍රබන්ධය තුල ඒ කිසිවක් නොවිරිත් එහෙම නැත්නම් විරිත් නොවන ඒවා නොවන බව තමයි ඒ ආකාරයෙන් ඉරිසාස් ලකුණ කතුවරයා පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් සිංහල ගීතවල තිබෙනා වූ එවැනි කෝටි සත සහස්‍ර සංඛ්‍යාත විරිත් වල ඡන්දස් ලක්ෂණ සොයා යාම අරමුණු කොටගෙන තමයි මේ අසුණු ගීයක නුදුටු ඡන්දස නැමැති කෘතිය අපගේ හිත මිත්‍ර සහෘද අනුර ගුණතිලක මහත්මයා සම්පාදනය කරලා තියෙන්නේ. මේ කෘතිය ගැන මම කරුණු කිහිපයක් නිසාම සන්තුෂ්ටියටපත් වෙනවා. විශ්වවිද්‍යාලයවල රැකියාව කරන අප පොත් එළිදැක්වීම් ඒ වගේම පර්යේෂණ වාර්තා එළිදැක්වීම් ආදියට නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා. එයින් ඔබෙහි පිටස්තර සමාජයේ යම් පොතක් එළිදැක්වීමකට සහභාගී වෙන්නට ලැබෙනවා නම් ඒ බොහෝ දුරට කාව්‍ය සංග්‍රහයක් නැත්නම් කෙටි කතා එකතුවක් ඔන්න ඔය වගේ කෘතියක්. හැබැයි මේ කෘතිය ඊට වඩා වෙනස්. ඡන්දස් අලංකාර විෂයන්ට යම් හෝ සම්බන්ධයක් ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට එක පැත්තකින් මට මේ කෘතිය විශේෂ වෙනවා. එහෙම විශේෂ වෙන කාරණය තමයි විශ්වවිද්‍යාලය මට්ටමින් සිද්ධ වෙන බොහෝ පර්යේෂණත් උපාධි පශ්චාත් උපාධි වලට නැත්නම් ඒ පර්යේෂණ හා බැඳුණු මූල්‍ය ප්‍රතිපාදන ලැබීම් වලට සීමා වෙනවා. ඒ පර්යේෂණ වල ප්‍රතිඵල පොදුජන සමාජයට ගලා යාම අපට බොහොම කලාතුරකින් තමයි දක්නට ලැබෙන්නේ. අත වශයෙන්ම මම විශ්වාස කරන කාරණයක් තමයි අප කරන්නා වූ නිර්මාණ අප කරන්නා වූ පර්යේෂණ විශ්වවිද්‍යාලයේ තාප්පයෙන් එළියෙහි මේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට බදු මුදල් ගෙවන පොදු මහජනයා වෙත රැගෙන යා යුතු වෙනවා. විශ්වවිද්‍යාලයකින් උපාධිධරයෙක් බිහි කරන්න ලක්ෂ ගණන් මුදල් වියදම් කරනවා රජය. ඒ වගේම වුණොත් ඒ විද්‍යාර්ථීනුත් පෞද්ගලික මට්ටමේ මුදල් යොදවනවා. හැබැයි ඔවුන්ගේ එකම සම්ප්‍රදානයේ හැටියට සමාජලාවට සිද්ධ කරන ඒ උපාධි නිබන්ධයවත් පළ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ උසස් මට්ටමේ ඒවා කීපයක් තෝරාගෙන පළ කිරීම කාලයක සිට විද්‍යාර්ථීන් මේ සඳහා දිරිගන්වලා සිද්ධ කරගෙන යනවා. ඉතින් ඒ අතර වාරයේ මේ විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර
පරිශ්‍රකයේ කැටියට මෙතුමා මේ වගේ කටයුත්තක් කිරීම ගැන මම ආරම්භයේදීම මගේ සන්තුෂ්ටිය ප්‍රකාශ කරන්නට කැමතියි. ඔබ දන්නවා දැන් අසුණු ගීයක නුදුටු ඡන්දසනේ. ඒතර ඡන්දස කියලා කියන්නේ මොකක්ද? ඔබ දන්නවා ඡන්දස කියන්නේ කවියේ මූල ආකෘතිය. එය ෂඩ් වේදාංග. ඔය වේදේ අංග 6ක් ගැන කියවෙනවා. ඒවා අතරිනුත් එකක් තමයි ඡන්දස කියලා කියන්නේ. ඉතින් මේ ඡන්දස පිළිබඳව සාකච්ඡා වෙන සංස්කෘත, පාලි, සිංහල මූලාශ්‍රය ගණනාවක් තියෙනවා. පිංගලගේ ඡන්දස් සූත්‍රය, ගංගාදාසගේ ඡන්දෝ මංජරිය, කේදාර භට්ටයන්ගේ වෘත්ත රත්නාකරය වගේ සංස්කෘත මූලාශ්‍රයන්, බුද්ධෝදය වගේ පාලි මූලාශ්‍රයන්, සියබස් ලකර ඉලුතඳස් ලකුණු ලකුණුසර, සිදස් සංග්‍රාව කවු ලකුණු මිනිමල් වගේ සිංහල මූලාශ්‍රයන් තියෙනවා. මේ වායේ කියවෙන හැටියට ඡන්දස කියලා කියන්නේ දැන් සංස්කෘත ඡන්දස් විග්‍රහයන්හි ප්‍රධාන වශයෙන්ම ඡන්දස හැටියට හඳුන්වලා තියෙන්නේ අක්ෂර නියමය. කවියේ ඒ පාදයේදීම සම්බන්ධ අක්ෂර නියමය තමයි ඡන්දස කියලා කියන්නේ. සිංහලෙන් අපි සඳස කියලා කියන්නේ ඕකටයි. එතකොට ඒක තවත් විස්තෘතව කියනවා නම් අක්ෂර හෝ මාත්‍රා හෝ ගණ හෝ සංඛ්‍යා සම්බන්ධ නියමය අපට ඡන්දස හැටියට ගන්න පුළුවන්කම තියෙනවා. ඡන්දසේදී වැදගත් අංග වෙන්නේ යති, විරිත්, එලිසම ආදී. එතකොට මේවා ඇසුරු කොට ගැනීමනා වූ කවියක මූල ප්‍රතිෂ්ඨාව තමයි ඡන්දස කියලා කියන්නේ. ඒක හරියට වර්ණ රේඛා හැඩතල ආශ්‍රිතව සිතුවමක මූලික ආකෘතිය ගොඩනගා ගන්නවා වගේ පැරණි කාව්‍යයන්හි මූලාකෘතිය තීරණය වුණේ ඡන්දස පාදක කොටගෙන. අපි කවිය ආකෘතිය සහ අන්තර්ගතය කියලා කොටස් දෙකකට බෙදුවොත් කවියේ ගැබ්බෙන අධ්‍යක්ීම, ඒ වගේම අර්ථාලංකාර, රස, ධ්වනි මේ ආදී කවිය අන්තර්ගතයේ හැටියට අපි හඳින්නුවොත් මේ විරිත ආකෘතිය, විරිත වගේ බාහිර ලක්ෂණ නැත්නම් කවියේ පිටස්තරය නිර්මාණය කරන ලක්ෂණ ඊට අමතරව ඕනනම් අපිට කියන්න පුළුවන් ඇතම් ශබ්දාලංකාර විදිය, රිද්ම රටා, ඒ වගේම සමහර ලාවට දෘශ්‍ය අලංකරණ, ඔය විෂුවල් පොයට්‍රි කියලා කියන්නේ කන්ක්‍රීට් පොයට්‍රි නේ. සංගත කවි. අනේ වගේ ඒවා කවියේ ආකෘතිය හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්. එතනදී සාම්ප්‍රදායික කාව්‍ය මාර්ගය අනුව කවියක ආකෘතිය නිර්මාණය කිරීමට ඡන්දස දායකත්වයක් දැක්වුවා. ඒතර සිංහල ඡන්දස් ක්‍රමයට බොහෝ දුරට බලපාලා තියෙන්නේ සංස්කෘත ඡන්දස් සම්ප්‍රදාය වත් එයින් පරිබාහිර වූ ඇතම් ලක්ෂණ සිංහල ඡන්දස් සම්ප්‍රදාය තුල අපට දක්නට ලැබෙනවා. සංස්කෘතයේ ඡන්දස කොටස් දෙකකට බෙදෙනවා. ඒ වෛදික ඡන්දස සහ ලෞකික ඡන්දස කියලා. වෛදික ඡන්දස කියන්නේ වේද කාව්‍යයන්හි භාවිත වුණු ඡන්දස් ලක්ෂණ. ලෞකික ඡන්දස ඊට පස්සේ ඔබ දන්නවා වෛදික භාෂාව ආශ්‍රයෙන් සංස්කෘත භාෂාව සකස් වෙනවා. සංස්කෘත කියන්නේ සකස් කර ගන්නා ලද කියන එකයි. එතකොට වේද භාෂාවෙන් ඒ ලෞකික අවශ්‍යතාවන්ට ගැළපෙන විදිහට සකස් කරගත්තු භාෂාව තමයි සංස්කෘත භාෂාව කියලා කියන්නේ. එතකොට මේ ලෞකික ඡන්දසයේ තියෙනවා මාත්‍රා ඡන්දස සහ වර්ණ ඡන්දස කියලා ආකාර දෙකක්. එතකොට මේ ඡන්දසයේදී වැදගත් වන අංග පිළිබඳව යම් කෙනෙකුට අවබෝධයක් ලබන්නට අවශ්‍ය නම් එලිසාස් ලකුණේ 2 සිට 7 දක්වා ගී අධ්‍යයනය කරොත් ඒ සම්බන්ධව යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. යවහන් ලකුණු එලි සතකුම්ද දනු අතුරේ ඉටු ඈ සඳ පියවිහා කිරියත් පදද හඳුනව්. එලිසාස් ලකුණේ 7 වෙනි ගීයේ එහෙමයි දක්වලා තියෙන්නේ. ඒ ඡන්දසයේදී වැදගත් වෙනවා ලඝු ගුරු මාත්‍රා. මාත්‍රාවක් කියලා කියන්නේ නිමේෂයක කාලයක්. නැත්නම් ඇසිපියක් සැලීමට හෝ අසුරක් සැලීමට ගතවන කාලය මාත්‍රාව. ඒතර ලඝුව නැත්නම් කෙටි අක්ෂර මාත්‍රා 1යි, ගුර මාත්‍රා 2යි. ගුරු කියලා කියන්නේ දීර්ඝ අක්ෂර. ඒ කියන්නේ දීර්ඝ ස්වර හෝ දීර්ඝ ස්වර ආදේශ වෙච්ච ව්‍යංජන හෝ නැත්නම් හල් ලකුණක් සමග යෙදිච්ච කෙටි අක්ෂරයක්, කෙටි ස්වරයක් හරි කෙටි ව්‍යංජනයක් හරි නැත්නම් දීර්ඝයක් වුණත් හල් ලකුණක් එක්ක ඉදුණොත් අපි මේ දෙකම එකට අරගෙන ගුරක් හැටියට නැත්නම් උච්චාරණ කාලය මාත්‍රා 2ක් හැටියට තමයි සැලකන්නේ. සිංහල ඡන්ද සම්ප්‍රදායට අනුව ලඝුව කෙටි ඉරකිනුත් ගුර වක්‍රයකිනුත් ප්‍රස්ථාර කළ යුතු බව
දේශාස් ලකුණ පෙන්වා දීලා තියෙනවා. හැබැයි සංස්කෘතයේදී ඒවා ප්‍රස්තාර කරන්න ඊට වඩා වෙනස් ක්‍රමයකට. ඒ කියන්නේ මේ දෙක මාරු කොටගෙන තමයි සංස්කෘතයේ මේ ලඝු ගුරු ප්‍රස්තාර ගන්නලා තියෙන්නේ. ඉතින් ඒ වගේම යතිය කියන්නේ විරාමය, ආඝාතය, නැවතීම කියලා අපි කියන්නේ කවිය ගායනා කරනකොට හරි නැත්නම් මනසින් අපි කියවනකොට හරි ඒ නැවතුම් තැබෙන තැන් තියෙනවා. කවියේ පාද මැද ඒ පාදවල අවසානයේ ඒ වගේම ප්‍රධාන විරාමය තැබෙන්නේ හරි මැද. පාද හතරක කවියක නම් දෙවෙනි පාදයේ අවසානය සහ තුන්වෙනි පාදයේ ආරම්භය අතර ස්ථානය තමයි ප්‍රධාන යති ස්ථානය. ඒ වගේම එලිසම කියන එක ඔබ දන්නවා. ඉතින් මෙන්න මේ අංග වලින් තමයි ඡන්දස නැත්නම් සඳස සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ අතරින් මාත්‍රා ඡන්දස කියලා කියන්නේ ඒ පාදවල මාත්‍රා අගය පමණක් සැලකිල්ලට ගැනෙන්නා වූ ඡන්දස. දැන් බොහෝ දුරට සිංහල ගී විරිත්වල සහ සිව්පද විරිත්වල අපට දක්නට ලැබෙන්නේ මාත්‍රා ඡන්දසෙහි ලක්ෂණ. නැත්නම් විට වර්ණ ඡන්දසෙහි ලක්ෂණත් ඉදහිට මේ විරිත්වලත් නැතුවා නොවේ. වර්ණ ඡන්දස සංස්කෘතයේ අපි ශ්ලෝක කියනවා, පාලියේ සිලෝක කියනවා, සිංහලෙන් සිලෝ කියනවා. අන්න ඒවායේ ඒ අක්ෂර සහ ගණ යෙදෙන්නා වූ පිළිවෙල අධ්‍යයනය කරොතින් ඔබට වර්ණ ඡන්දස පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වර්ණ ඡන්දස ප්‍රධාන වශයෙන් ගොඩනැගිලා තියෙන්නේ ගණ 8ක් මුල් කරගෙන. සිදා සංග්‍රහය කියනවානේ පළමු පටන මැද අවසන වත ගලන එමන බය ජර සත නමින් අට ගණවන ඔය ආදී වශයෙන් මාන බාය ජාර සාත කියලා ගණ 8ක් තියෙනවා. ඒ ගණයක් කියන්නේ තියකුරු ගෙනෙක් නම් ලඝු හරි ගුරු හරි තුනක් කවර හෝ ආකාරයකට එකතු වුනහම තමයි ගණයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ගණ සහ අක්ෂර ඒ පිළිවෙලට එකතු වීමෙන් තමයි මේ වර්ණ ඡන්දස එහෙම නැත්නම් ඝන ඡන්දස එහෙමත් නැත්නම් අක්ෂර ඡන්දස ගොඩනැගෙන්නේ. මාත්‍රා ඡන්දසේදී ඒ අක්ෂරවල හෝ ඝනවල සාම්‍යයට වඩා ඒ පාදවල මාත්‍රා යෙදිය යුතු පිළිවෙල ගැනයි සාකච්ඡා කෙරෙන්නේ. හැබැයි මාත්‍රා ඡන්දසට අයිති ඝන පහක් පිළිබඳවත් සංස්කෘත ඡන්දස් ග්‍රන්ථයන්හි පෙන්වා දීලා තියෙනවා. දැන් වර්ණ ඡන්දසේ ලක්ෂණය තමයි ඝන 8ක් තියෙනවා. ඒ එක ඝනයක් කියන්නේ ලඝු හරි ගුරු හරි තුනක් මොන විදියකට හරි එකතු වුණොත්. දැන් ගුරුම තුනක් එකතු වුණොත් අපි කියනවා මගණය කියලා. එතකොට ඒකේ උච්චාරණය ගත්තොත් දෙකේවා තුනක් මාත්‍රා 6යි. ලඝු තුනක් එකතු වුණොත් අපි කියනවා නගණය කියලා. එතකොට නගණයක උච්චාරණ කාලය මාත්‍රා 3යි. අනිත් ඝන මේ අතරේ උච්චාරණ කාලයකින් යුක්ත වෙනවා. එතකොට වර්ණ ඡන්දසක ස්වරූපය තමයි ඝන 8ක් තියෙනවා. ඒ හැම ඝණයකම අක්ෂර 3 බැගින්මයි යෙදෙන්නේ. මාත්‍රා ඡන්දසේ ඝන පහේ විශේෂත්වය තමයි හැම ඝණයකම මාත්‍රා ගාන සමානයි. මාත්‍රා 4යි. ඒ මාත්‍රා 4 ගුරු දෙකක් එකතු වීමෙන් හරි ලඝු 4ක් එකතු වීමෙන් හරි නැත්නම් වෙනත් විදියකට ලඝු ගුරු මිශ්‍ර වීමෙන් හරි යෙදෙන්න පුළුවන්. ඉතින් මේ අතරින් මේ මාත්‍රා ඡන්දසේ ඝන පහට වඩා වර්ණ ඡන්දසේ ඝන 8 ගැන තමයි බොහෝ ඡන්දස් ග්‍රන්ථයන්හි සාකච්ඡා වෙලා තියෙන්නේ. හොඳයි. එතකොට දැන් සංස්කෘත ඡන්දස් ග්‍රන්ථයන්හි ඔය කියපු මේ ඝන 8 සහ වර්ණ සංයෝග වීමෙන් සකස් වෙන විරිත් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට එක අක්ෂරයක් යෙදෙන ඡන්දසේ ඉඳලා අක්ෂර 26ක් පාදයකට යෙදෙන ඡන්දස දක්වා ඡන්දස් 26ක් පෙන්වා දීලා තියෙනවා. එතකොට මේ එක් එක් ඡන්දසට අනුව විරිත් සමහර වෙලාවට දහස් ගාණක් නිර්මාණය වෙනවා. ඉතින් මේ විදිහට මේ සකස් වෙන විරිත් ගණිත ක්‍රමයක් අනුව නෂ්ට ප්‍රත්‍ය, උද්දිෂ්ඨ ප්‍රත්‍ය වගේ ගණිත ක්‍රමයක් අනුව මේ ඡන්දසේ විරිත් කීයක් තියෙනවද, මේ විරිත ඒ ඡන්දසේ කීවෙනි විරිතද එහෙම ගණනය කරන්න පුළුවන්. ඔය මහාචාර්ය වෝල්ටර් මාරසිංහයන්ගේ භරතුමුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ ප්‍රථම භාගයේ කෘතියේ තියෙන ප්‍රස්තාවනාව නැත්නම් වැලිවිටියේ සෝරත හාමුදුරුවෝ එලිසංශ ලක්ෂණ සඳහා කරපු ඒ සංස්කරණය අධ්‍යයනය කරොත් ඔබට මේ ගණිත ක්‍රමය හදාගන්නට පුළුවන්. මේ අනුව ගණනය කරලා භරතමුනිවරයා කියනවා නාට්‍ය ශාස්ත්‍රයේදී ඔහු දක්වන ඡන්දස් ක්‍රම මගින් විරිත්
13,42,14,706ක් සකස් කරගන්න පුළුවන් කියලා. ඊටාත්ම විශාල අගයක්. ඉතින් දැන් සිංහලයේ විරිත් ගැන කතා කරොත් මම කිව්වා මේ ගී විරිත් සහ සිව්පද විරිත් බොහෝ දුරට මාත්‍රා ඡන්දසට අයිති වෙන්නේ. සිලෝ විරිත් තමයි ඝන ඡන්දසට අයිති වෙන්නේ කියලා. අතරම සිංහල ඡන්දස් සම්ප්‍රදාය ගී සිව්පද සිලෝ නිදහස් කියලා අපට ඕනනම් කොටස් හතරකට බෙදන්න පුළුවන්. ගී කියලා කිව්වේ ඔය අනුරාධපුර යුගයේ නැත්නම් ශිලාලේඛන වල ඉඳලා සීගිරි කුරුටු ගී වල එහෙම ඉඳලා අපට දකින්න ලැබෙන සිංහලයේ පැරණිතම පද්‍ය ආකෘතිය ගී. එතකොට මොහොතේ උදා සසඳාවත කෞසලෙවන වගේ කෘති සියබස් ලකර වගේ කෘති ලියවිලා තියෙන්නේ ගී විරිත් අනුව. ගීයක් කියලා කියන්නේ පාද හතර එකතු කරවතින් මාත්‍රා 30 සිට 44 දක්වා අගයක් වෙන්න ඕනේ ඒවා එකතුව. ඒ වගේම පාද හතර එකිනෙකට අසමාන වෙන්නත් පුළුවන් නැත්නම් පාද දෙක බැගින් සමාන වෙන්නත් පුළුවන්. පාද හතරම අසමාන ඒවාට අපි කියනවා විෂම ගී කියලා. පාද දෙක බැගින් සමාන ඒවාට කියනවා අඩ සම කියලා. ගීයේ දැන් 1 3 කියන ඒ ඔත්තේ ආගයන්ට අයිති පාද අපි කියනවා විෂම පාද. 2 4 ඉරට්ටේ ආගයන්ට අයිති පාද අපි කියනවා සම පාද. සමාන වෙනවා නම් මේ සම පාද සහ විෂම පාද තමයි එකිනෙකට සමාන වෙන්නේ. ඉතින් ඒක තමයි ගී ආකෘතිය. ඒක බොහෝ දුරට මාත්‍රා ඡන්දසට අයිති ආකෘතියක්. ඒ වගේම සිව්පද. සිව්පදත් ඔය සීගිරි කුරුටු ගී වල ඉඳලම අපිට ගීය තරම් ප්‍රචලිත නොවුව කිසියම් තරමකට දකින්න ලැබෙනවා. කෝට්ටේ යුගයේ විතර වෙනකොට ඒ සිව්පද ආකෘතිය ගී ආකෘතිය පරයා ප්‍රචලිතභාවයටපත් වෙනවා. ගී සහ සිව්පද නන් අයුරින් මිශ්‍ර වුණාම සකස් වෙන විරිත් වලට අපි කියනවා සැහැලි විරිත් කියලා. නිදහස් ආකෘතිය ගැන ඔබ දන්නවා. ඒක සිංහලයට මෑත කාලීනව එකතු වෙච්ච ආකෘතියක්. ඒ වගේම සිලෝ විරිත්. සිංහලයට සිලෝ විරිත් ආරම්භ පැමිණීම ගැන වෙනස් මත තියෙනවා. ඇතැම් විද්වතුන්ගේ පිළිගැනීමට අනුව එලසහස් ලකුණ වගේ ඔය ඡන්දස් සංග්‍රහයන්හි නැත්නම් ඡන්දස් පිළිබඳව සාකච්ඡා කරන මූලාශ්‍රයන්හි දැක්වෙන ඇතැම් විරිත් වලත් සිලෝ විරිත් වල ලක්ෂණ දක්නට ලැබෙනවා. දැන් උදාහරණයක් හැටියට සගණ 3ක් යෙදුනොතින් එලසහස් ලකුණ කියනවා බිඟු වෙන විරිතයි කියලා. සගණ 3ක්. සගණය හැදෙන්නේ ලඝු 2යි ගුරයිනේ. සගණය. එතකොට ඒ වගේ 3ක් යෙදුනොතින් බිඟු වෙන විරිත. දැන් ඒක සිලෝ විරිතක ලක්ෂණ දක්වන විරිතක්. ඒ වගේම සගණ 4ක් යෙදුනොතින් තෝටක විරිත කියලා කියනවා. දැන් මේවා සංස්කෘත ඡන්දස් අතරත් අපිට දක්නට ලැබෙනවා. ඉතින් මම මේ කියන්න උත්සාහ කරේ එලසහස් ලකුණෙත් අපිට ඇතම් විට සිලෝ විරිත් වලට සමාන ලක්ෂණ දකින්න ලැබෙනවා. හැබැයි තවත් විද්වතුන්ගේ පිළිගැනීම වෙන්නේ දඹදෙණි යුගයේ ලියවුණු බව සැලකෙන දූත ජාතක ව්‍යාඛ්‍යාවේ තමයි උදයගිරි කුලෙන්පත් වූ සහස්‍රස් විලස්නේ. අපි දැන් අහපු ඔබ මට කුමුදෙක් නැයි කියන ගීයක් රචනා වෙච්ච මාලිනී විරිත අනුගමනය වෙලා තියෙනවා. ඒ අනුව දඹදෙණි යුගයේ එකී දූත ජාතක ව්‍යාඛ්‍යාව තමයි නිර්මාණාත්මක ලක්ෂණයක් ඇටියට සිලෝ විරිත් අනුගමනය කරපු මුල් අවස්ථාවට සැලකිය යුතු වෙන්නේ. හැබැයි දෙගම්මද සුමන ජෝති හාමුදුරුවෝ වගේ විද්වතුන් කියනවා මේ කියපු දූත ජාතක ව්‍යාඛ්‍යාව දඹදෙණි යුගයේ නොවේ මහනුවර යුගයේ ලියවුණු කෘතියක් කියලා. ඒ අනුව ගත්තොතින් එය සිංහලයේ පැරණිතම සිලෝ විරිත භාවිත වෙච්ච මුල්ම අවස්ථාවට සලකන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තවත් අය කියනවා ගම්පොළ යුගයේ මයූර සංදේශයේ අර රඟවැනුම ගැන කියනකොට භුජංග ප්‍රයාත විරිත භාවිත වෙච්ච අවස්ථාවක් තියෙනවා. භුජංග ප්‍රයාත කියලා කියන්නේ භුජංග ප්‍රයාතම් භවේද්‍යයිස් චතුර්භි. යගන 4ක් එක පාදයකට යෙදෙන විරිත තමයි භුජංග ප්‍රයාත විරිත. භුජංග ප්‍රයාතම් භවේද්‍යයිස් චතුර්භි. ඒ විග්‍රහ වාක්‍ය තුලත් විරිත තියෙනවා. සර්පයේ කුගේ ගමන තමයි මේ තුලින් අර්ථවත් වෙන්නේ. එතකොට වයන්නන් පෙදෙයිලා තබාගී තමන්නේ අගින්නන් රගන්නන් සුරන්‍යයි සිතෙන්නේ කියන ඒ මයූරයේ රඟවැනුම ගැන කියන රඟවැනුමේ උච්චතම අවස්ථාව ගැන කියන භාවිත කරපු ඒ විරිත තමයි සිංහලයේ සිලෝ විරිතක් භාවිත වෙච්ච මුල්ම අවස්ථාව හැටියට ඇතැම් විද්වතුන් දක්වන්නේ. හැබැයි
ඒ සඳහා ප්‍රතිවිරුද්ධ මත දරන විචාරකයන් කියන්නේ දැන් අර තෝටක විරිත වගේ ඒ කියන්නේ සමහර වෙලාවට එක හා සමාන ඝන කීපයක් යෙදීම සගන හතරක් ඉදිරියෙන් තෝටක විරිත යගන හතරක් ඉදිරියෙන් භුජංග ප්‍රයාත විරිත ඒකත් සිංහල ඡන්දසේ සාමාන්‍ය ලක්ෂණයක් සමහර වෙලාවට ප්‍රාකෘතයෙන් වගේ ආපු ලක්ෂණයක් වෙන්න පුළුවන් මේ සංස්කෘත සිලෝ විරිත් ගැන මම සකලා කරපු ප්‍රබන්ධයක් නොවෙන්නත් පුළුවන් කියන එක තමයි ඇතැම් විද්වතුන්ගේ අදහස වෙන්නේ ඒ අනුව ගත්තොත් කෝට්ටේ යුගයේ ලියවුණු එළුසිලෝ ශතකය තමයි පළමුවෙනි සිලෝ කාව්‍යයේ හැටියට සලකන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ වගේ සිලෝ විරිත් සිංහලයට පැමිණීම පිළිබඳව වෙනස් අදහස් විචාරකයන් පළ කරලා තියෙනවා. දැන් මේ මෙතුමාගේ අසුණු ගීයක නුදුටු ඡන්දස කෘතියේ දක්වලා තියෙනවා ඔබ මට කුමුදෙක්මයි කියන ඒ ගීයේ ඡන්දස් ලක්ෂණ පිළිබඳව. එතකොට ඒක සිලෝ විරිතකට අයත් වෙන්නේ. ඒ වගේම අපි කියපු භුජංග ප්‍රයාත කියන විරිත වසන්තේ නිදාහුන් යොවුන් කෝ කිලාවුන් ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී සුනිල් ආරියරත්නයන් ලියපු ඒ ගීයේ ඇතැම් ස්ථානවල අපිට ඒ විරිත දක්නට ලැබෙනවා. ඔබේ පෙම් වදන්නේ එදාමෙන් ඇසෙන්නේ ඒ සඳහා තවත් නිදර්ශනයක්. හොඳයි. කාල වේලාව අනුව මම මේ කතා කරන්න ඉදපු සමහර දේ සීමා කරනවා විනාඩි 30ක් වගේ කාලයක් තුල මම මේ දේශනය අවසන් කළ යුතු වෙන නිසා සිව්පද විරිත් ඝන හෝ වර්ණ වශයෙන් විෂම වුණත් මාත්‍රාගෙන් සමාන වන සමාන වූ එලි විරාමහා පදේ දෙන්නා වූ පද්‍යාකෘතිය සිව්පද නම් වන බව එලසාස් ලකුණු කතුවරයා පෙන්වා දීලා තියෙනවා. එතෙන්දී ඔහු එක ගුරක් හෝ මාත්‍රා දෙකක් පටන් ගුරු 14ක් හෝ මාත්‍රා 28ක් දක්වා වූ සිව්පද විරිත් පිළිබඳ ඡන්දස් 14ක් පෙන්වා දීලා තියෙනවා. සිරි, සඳ, සිරි, මැදුම්, සුපිහිටි, පිහිටි ඔය ආදී වශයෙන්. ඉතින් මේ එක එක ඡන්දස ඇසුරෙන් විරිත් ගණනාවක් සකස් වෙනවා. දැන් සංස්කෘත විචාරකයන් කියපු කාරණේ උනත් එහෙමයි මම මේ ඔක්කොම නිදර්ශන දක්වන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ උදාහරණයක් හැටියට අක්ෂර 12ක් සංස්කෘත විචාරකයන් කියපු හැටියට එක පාදයකට අක්ෂර 12ක් යෙදෙනවා නම් අපි කියනවා ජගති ඡන්දස. එතකොට මේ ජගති ඡන්දසට අයිති විරිත් ගාන 4096ක් වෙනවා. මම මේ සිලෝ විරිත් වලට ආපහු ආවේ. එතකොට අන්න ඒ 4096 අතරින් එකක් තමයි අර කියපු භුජංග ප්‍රයාත විරිත. නාට්‍ය ශාස්ත්‍රයකට තවත් නමක් දෙනවා අප්‍රමේයා විරිත කියලා. ඒ 4096ක් වූ ජගතී ඡන්දසට අයිති නැත්නම් අක්ෂර 12 ඡන්දසට අයිති විරිත් අතරින් එකක් තමයි භුජංග ප්‍රයාත විරිත. ඒ වගේම පාදයකට අක්ෂර ඒකේ ගුරු හෝ ලඝු 15ක් යෙදෙනවා නම් ඒක අපි කියනවා අතිශක්වරී ඡන්දසයි කියලා. එතකොට මේ අතිශක්වරී ඡන්දසට අයිති විරිත් ගාන 32768ක් වන බව භාරත පෙන්වා දීලා තියෙනවා. අන්න ඒ අතරින් එකක් තමයි අර කියපු නාන්දි මුඛී නැත්නම් මේ මාලිනී කියන විරිත. දැන් අර ඔබ අහපු ගීය රචනා වෙච්ච විරිත. ඒ වගේම තමයි සිව්පද විරිතු. එක ඡන්දසකට අයිති විරිත් ගණනාවක් තියෙනවා. හැබැයි සිංහල ඡන්දස් සම්ප්‍රදායේ යම් ගැටලු සහගත තත්වයක් තියෙනවා. ඒ තමයි සංස්කෘතයේ වගේ නිශ්චිත නොවීම. දැන් සංස්කෘතයේ නම් අක්ෂර මෙච්චර ගාණක් පාදයකට තියෙනවා කිව්වොත් ඒක එහෙමම තමයි. හැබැයි සිංහලයේ අපිට විරිත් හඳුනා ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි සිංහලයේ තියෙන මේ ඡන්දස් සම්ප්‍රදාය මිශ්‍ර වෙච්ච ඡන්දස් සම්ප්‍රදාය. සංස්කෘතයෙන් ආපු ලක්ෂණක් තියෙනවා, ප්‍රාකෘත ලක්ෂණක් තියෙනවා, සමහර වෙලාවට ආරම්භයේ ඉඳලා තිබිච්ච ඒ දේශීය වශයෙන් පැවතිච්ච යම් ඡන්දස් සම්ප්‍රදායක ලක්ෂණක් මිශ්‍ර වෙලා තියෙනවා. සියබස් ලකරෙත් කියනවානේ අර කලාගුරු සුළුපායි නැත්නම් අභයගිරියේ ඉඳපු කල්යාණ මිත්‍ර කියලා ස්වාමින් වහන්සේ කෙනෙකුගේ මේ ඡන්දස් කෘතියක් ගැන ඒ කෘතියේ සඳහන් වෙච්ච විරිත් සමූහයක නාමාවලියකුත් සියබස් ලකර කතුරේ දක්වලා තියෙනවා. ඒ වගේ විවිධ මූලාශ්‍රයන් මිශ්‍ර වීම නිසා සංස්කෘතය වගේ නිශ්චිතව වටහා ගැනීමේ ගැටලු සහගත තත්ත්වයක් ඇතැම් අවස්ථාවල අපට සිංහල ඡන්දසයේ දක්නට ලැබෙනවා. එක උදාහරණයක් හැටියට අපිට කියන්න පුළුවන් දැන් පාදයක් මාත්‍රා 12ක් වන ඡන්දස. පාදයක් මාත්‍රා 11ක් සහ 12ක් වන විරිත් උතු ඡන්දසට තමයි අයත් කරලා තියෙන්නේ එලසාස් ලකුණු කතුවරයා. ඒතකොට ඒකේ අලි බිඟු වෙන බුජගයා කියන විරිත් යම් ඝන සාම්‍යයක් ඇසුරෙන් සකස් වෙන විරිත් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පාදයක් මාත්‍රා 12ක් වන තවත් විරිත් කීපයක් තියෙනවා. වෙහෙළු ලැඟි, වසත්, යොන්මත්වල, සුරමත්වල, උවෙන්දය ඔය ආදි වශයෙන්.
වෙහෙළුලඟි කිව්වේ පාදයක් මාත්‍රා 12ක් වන මොන ආකාරයකට හරි පාදයක් මාත්‍රා 12ක් වෙනවා නම් වෙහෙළුලඟි. ඒ මාත්‍රා 12 මාත්‍රා 6කින් විරාමයේ තැබෙන හැටියට සුකමල පද වලින් ප්‍රබන්ධය කරොතින් වසත්තිරිත කියලා කිව්වා. ඒ වගේම මාත්‍රා 10කට පස්සේ ගුරක් යෙදෙන විදියට ප්‍රබන්ධය කරොතින් යොන්මත්වල කියලා කිව්වා. ඉතින් ඒ වගේම සුරමත්වල උවැදෑ කියලා කියන්නේ ඔය පාදයක් මාත්‍රා 12ක් වන ඊට වඩා වෙනස් ලක්ෂණ සහිත විරිත්. පාදයක් මාත්‍රා 12ක් වන විදියට ප්‍රබන්ධය කරලා අගට ගුරුම 3ක් යෙදෙනවා නම් ඒකට කියනවා මින් ගති විරිත් කියලා. දැන් ඔය කාව්‍යශේඛරයේ තියෙන කෙලනාමුව පොල්ලාහ ඒ සඳහා ඉස්හාස් ලක්ෂණ දීපු නිදර්ශනය දුර මැගිමේ කුල්ලාහ පැහැසර පියු මැල්ලාහ ඔය ආදි වශයෙන්. ඉතින් මේ විරිත් විතරක් නෙවෙයි. දැන් මේවට අමතරව පාදයක් මාත්‍රා 12ක් වන තවත් විරිත් රාශියක් තියෙනවා. දැන් ත්වරිත ගති. ත්වරිත ගති විරිත සකස් වෙන්නේ න ජ න කියන ගණ තුන එකතු නොති. මුව රදිනේ ගැවසෙමිනේ වනහිසිනේ එන පවනේ තිසරේ 133 වෙනි කවිය වගේ වායි එම විරිතට යෙදিলা තියෙනවා. ඊට අමතරව පාදයක් මාත්‍රා 12ක් වන තවත් විරිත් තියෙනවා. දැන් අර ආනන්ද සමරකෝන් ප්‍රබන්ධය කරපු ආනන්ද ශ්‍රීය වෑහි සෝභා දහම් සිනාසෙයි රූපා ඊතා සුරම්යයි මොහ සම්සුලං කියායයි. දැන් මේකේ විරිතේ විශාල ලක්ෂණ අපිට හොයන්න බෑ. ඒකේ අපිට ඕනනම් තාජ යන ගාන අවසානයේ ගුරක්